ආයුබෝවන් මගේ දරුවනේ මගේ හෝම් ක්ලාස් එකට ඔය කට්ටිය මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම ගිය සතියේ ඔය කට්ටියට පාඩමක් කළා ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගැනයි ගර්භණී භාවයේ ඒ පාඩම කරා. ළමයෙක්ගේ පුංචි ඉල්ලීමක් මත මම අලුත් පාඩමක් කොටසකට යන්නම්. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් එකක් කියා දෙන්නම්. අර පාඩමක් ඉදිරියට කරගෙන යන්න ඊට කලින් මේ පාඩමත් ළමයට ගැටලුකාරී තත්ත්වයක් තියෙන හින්දා මම මේ පාඩම කළා ඉස්සරහට අර පාඩම් ටික කරලා යන්න. අද කරන්න මම බලාපොරොත්තු වෙන පාඩම තමයි ප්‍රභා සංශ්ලේෂණය. දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන එක ගැන අපි කතා කරනවා නම් ඕනම දෙයක් අපි ඕනම වැඩක් පටන් ගත්තොත් අනිවාර්යෙන් ඒකේ පළවෙනි පියවරේ ඉඳලා අන්තිම පියවරට යනකම් ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. නැත්තම් කිසිම දෙයක් නිකන් කවලම් මැල්ලුවා වගේ වෙනවා. ඒ හින්දා අපි බලන්න ඕනේ දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම රචනා ප්‍රශ්නයක් ආවත් අපි මුලින්ම දැනගන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණේ හැඳින්වීම ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණේ වැදගත්කම. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙක. ඒ වගේම C4 චක්‍රය හා C3 චක්‍රය ගැන තමයි මම මේක යටදී අද කතා කරන්න හදන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් හිමීට යන්න. දැන් මම පළවෙනි එක විදිහට ගන්නම් ප්‍රභා සංශ්ලේෂණේ හැඳින්වීම. මොකද්ද මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ? ඒ තමයි ප්‍රභා වර්ණක මගින් අවශෝෂණය කරනු ලබන ආලෝක ශක්තිය ගත්තහම ඒවා කාබෝහයිඩ්‍රේට් මේද හා ප්‍රෝටීන වල රසායනික බන්ධන ලෙස ගබඩා කළ තබන සංවෘත්තීය ක්‍රියාවලියක් අපි කියන්න පුළුවන් මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරිද? දැන් ඒ ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත් ඒකේ වැදගත්කම ගැන අපි දැනගෙන ඉන්න ඕන. මොනවාද මේ ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන වැදගත්කම? දැන් ගත්තොත් සියලුම ජීවීන් ඍජුව හෝ වක්‍රව මේ ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. ඒ වගේම ජීවීන්ට අවශ්‍ය කාබන් ශක්තිය අවශ්‍යතාවය ලබා දෙනවා. ජීවීන්ට ඒ කියන්නේ ස්වයං ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් අවස්ථා සපුරාලීමේ ක්‍රියාවලියක් සිදු කරන මේ ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාවලියට ෆොසිල් ඉන්ධන දහනය කිරීමේ ක්‍රියාවලියට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් සමතුලිත මට්ටමක පවත්වාගෙන යාමේ ක්‍රියාවලියට මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වැදගත් වෙනවා. ඊළඟට මම කතා කරන්න මේ ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ආලෝක ප්‍රතික්‍රියාව අනිත් එක අඳුරු ප්‍රතික්‍රියාව. ඒකලුත් MCQ මතු කරන්න පුළුවන් මේ ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ කොහෙද? අඳුරු ප්‍රතික්‍රියාව වෙන්නේ කොහෙද කියලා. එතකොට බලමු ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ හරිතලවයේ ගත්තාම තෛලකොයිඩ් පටල මත තියෙන ප්‍රභා පද්ධති වල තමයි මේ ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊට පස්සේ අඳුරු ප්‍රතික්‍රියාව ගත්තොත් හරිතලවයේ පංජරය තුල. මම පොඩ්ඩක් එහාට යන්නම්. දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී තිරගන්න කාබන් වල පළමු ස්ථායි ඵලය අනුව ප්‍රධාන වශයෙන් චක්‍ර දෙකක් ගැන කතා කරන්න ඕන. අඳුරු ප්‍රතික්‍රියාවට තේ C4 චක්‍රය හා C3 චක්‍රය. C3 චක්‍රය නැත්තම් කැල්වින් චක්‍රය කියලා හඳුන්වන්නත් පුළුවන්. දැන් අපි ඒක මුලින්ම මුලින්ම අපි ආලෝක ප්‍රතික්‍රියාව ගැන. දැන් ආලෝක ප්‍රතික්‍රියාවට කතා කරා සිදුවෙන්නේ කොහෙද? තෛලකොයිඩ් පටල තුල. එතකොට මොනවාද මේ තෛලකොයිඩ් පටල වල තියෙන්නේ? කැටනෝයිඩ් තියෙන්න පුළුවන්, ක්ලෝරොෆිල් අණු තියෙන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් ප්‍රභා පද්ධති තියෙන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද මේ ප්‍රභා පද්ධතියක් කියලා කියන එකත් අපි අඳුර ගන්න ඕන. ඒ කියන්නේ තෛලකොයිඩ් පටල මත ගත්තාම මොනවාද තියෙන්නේ? කැරොටිනොයිඩ්, අනිකු කාබනික අණු හා ප්‍රෝටීන් සංවිධානය වී සාධන ව්‍යුහයක් අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? ප්‍රභා පද්ධතියක් කියලා. දැන් අපි යම් ආලෝක ප්‍රතික්‍රියාවට තියෙන රූප සටහන අඳින්න. දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම තමයි මම දැන් කතා කරගෙන ආවේ. ඒකත් මම කතා කරේ ආලෝක ප්‍රතික්‍රියාව. ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ කොහෙද? තෛලකොයිඩ් පටල මත තියෙන ප්‍රභා පද්ධති වල. එතකොට මේ ආලෝක ප්‍රතික්‍රියාවේ තෛලකොයිඩ් පටල මත සිදුවන ප්‍රභා පද්ධති දෙකක් සහභාගී වෙනවා. ප්‍රභා පද්ධති දෙකක්. ඒ කියන්නේ ප්‍රභා පද්ධති 1 හා ප්‍රභා පද්ධති 2. මම රූප සටහනින් අඳලා පෙන්නන්නම්. දැන් මෙහෙම ගත්තොත් මේ තියෙන්නේ ප්‍රභා පද්ධති 1 නම් දැන් මම මේ අඳින්නේ ප්‍රභා පද්ධති 1. මේ ප්‍රභා පද්ධති 1 මෙන්න මෙතන තියෙනවා මොනවාද? ප්‍රභා වර්ණක. දැන් ඔය කටියට මම මේක කියා දෙන්න කලින් රූප සටහන ඇඳලා ඉන්න. මෙන්න මෙතන තියෙනවා මොනවාද? ක්ලෝරොෆිල් අණු. ඊට පස්සේ මම ලියන්න ඉඳලා තියෙන කොටුවක් අඳලා පෙන්නන්නම්. මේ තියෙන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කියලා අනුමානෙ හිතන්න. ඊට පස්සේ ඊළඟට යන මම ප්‍රභා පද්ධති දෙකක් තියෙනවා කියලා. මේ තියෙන අනිත් එක ප්‍රභා පද්ධති 2. මේ ප්‍රභා පද්ධති දෙකක් ගත්තොත් මේ තියෙන්නේ ක්ලෝරොෆිල් අණු අර ව්‍යුහමට සමානයි.
එතකොට මේ තියෙන්නේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. එතකොට මම මෙතන අඳින්නම් ඔකට තේරෙන්නේ නැති වෙයි තාම මේ තියෙන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගණනයක්. මේකේ ATP නිපදවීමේ ක්‍රියාවලියකුත් සිදු වෙනවා. ඊට පස්සේ මෙතන මෙහෙම ගිහිල්ලා මෙතන NADP ගත්තොත් NADPH බවට පත්වීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ ක්‍රියාවලිය ගැන තමයි මම දැන් කතා කරන්න හදන්නේ. මේ මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණයේදී සිදුවන ආලෝක ප්‍රතික්‍රියාව. මේ මොකක්ද? ප්‍රභා පද්ධති. මේ ප්‍රභා පද්ධති දෙක නම් මේ තියෙන්නේ ප්‍රභා පද්ධති 1. දැන් බලන්න දැන් සූර්යාගේ තියෙන ආලෝක ශක්තිය මේ ප්‍රභා වර්ණක මගින් අවශෝෂණය කරනවා. ඒ අවශෝෂණය කරාම මේ ක්ලෝරොෆිල් අණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ටික අධිශක්ති මට්ටමකට උද්දීපනය වීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ අධිශක්ති මට්ටමකට උද්දීපනය වුණාම මොකද වෙන්නේ? මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මගින් ඒ අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික ලබා ගන්නවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන රේඛීය ඉලෙක්ට්‍රෝන ගමන් මාර්ගයක් ඔස්සේ කෙලින්ම යන්නේ දෙවෙනි ප්‍රභා පද්ධතියට නැත්නම් පළවෙනි ප්‍රභා පද්ධතියේ වෙච්ච ඒකේ තියෙන ක්ලෝරොෆිල් අණු වලට යන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගණනයක් ඔස්සේ. ඒ වචනේ අනිවාර්යයි. රේඛීය ඉලෙක්ට්‍රෝන ගණනයක් ඇත්තේ. ඒ යන අතරතුර මේ නිපදවනවා මෙන්න බලන්න ATP නිපද වෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන තියෙන මේ ක්ලෝරොෆිල් අණුවේ ප්‍රභා පද්ධති 1. ඊට පස්සේ මෙතනත් දැන් ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙලා. ඒ උද්දීපනය වුණාම කෙලින්ම මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මගින් එතනත් ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඊට පස්සේ ඒක රේඛීය ඉලෙක්ට්‍රෝන මාර්ගයක් ඔස්සේ NADP NADPH බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. මේකේ විශේෂ කාරණා තියෙනවා. දැන් මේ තියෙන ප්‍රභා පද්ධති දෙක නම් මේකේ අර ජල විච්ඡේදනයක් සිදු වෙලා ඔක්සිජන් භාගයකුයි ඒ වගේම හයිඩ්‍රජන් අයන පදීමේ ක්‍රියාවලිය සිදු කරන මේ ප්‍රභා පද්ධති එකේදී. එතකොට මේ ප්‍රභා පද්ධති එක ගත්තොත් මෙන්න මෙතන චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයක් සිදුවීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. මම ආයෙමත් ඕක කට්ටියට කියා දෙන්නම්. හොඳට අහගන්න. දැන් මේ ඉන්නේ ශක්ති ප්‍රභවය මොකක්ද? සූර්යයා. එතකොට මේ සූර්යාගේ සිට පැමිණෙන ආලෝක කිරණ ඒ ටික මේ ප්‍රභා වර්ණක මගින් ලබා ගන්නවා. ඒ ප්‍රභා වර්ණක මගින් ලබාගෙන මේ ප්‍රභා පද්ධති දෙකේ තියෙන ක්ලෝරොෆිල් අයන මගින් ඒවා ලබාගෙන මේ ඉලෙක්ට්‍රෝන ටික අධිශක්ති මට්ටමකට උද්දීපනය කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. මේ අධිශක්ති මට්ටමකට උද්දීපනය වුණාම මේක තියෙන මේ මොකක්ද? ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මගින් මේ ටික ලබා ගන්නවා. ඊට පස්සේ කෙලිම යන්නේ ප්‍රභා පද්ධති එකට රේඛීය ඉලෙක්ට්‍රෝන ගමන් මාර්ගයක් ඔස්සේ යන ATP නිපදවීමේ ක්‍රියාවලියකුත් සිදු වෙනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ මේක ප්‍රභා පද්ධති එකේ තියෙන ක්ලෝරොෆිල් අණු වල. ඊට පස්සේ එතන තියෙන ඉලෙක්ට්‍රෝන ටිකත් අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙලා. ඒ ටිකත් කෙලින්ම ගන්න ප්‍රභා පද්ධති එකේ තියෙන මොකක්ද මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. ඊට පස්සේ එතනත් රේඛීය මාර්ගයක් ඔස්සේ ගිහිල්ලා මේ NADP NADPH බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. දැන් අපිට කියන්න පුළුවන් මේ තියෙන ප්‍රභා පද්ධති එක නම් මේ ප්‍රභා පද්ධති දෙක නම් මේකේ වෙනස්කම් අහන්න පුළුවන්. දැන් බලන්න මේ ප්‍රභා පද්ධති දෙකේ මේකේ ජල විච්ඡේදනය වීමේ ක්‍රියාවලියක් සිදු වෙලා තියෙනවා. මේකේ ජල විච්ඡේදනය වීමේ ක්‍රියාවලියක් සිදු වෙලා නැහැ. MCQ එන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ ප්‍රභා පද්ධති දෙකේ කොහෙද මේක චක්‍රීය ඉලෙක්ට්‍රෝන කලනයක් තියෙනවද? නැහැ. මේකේ තියෙනවා චක්‍රීය ඉලෙක්ට්‍රෝන කලනයක්. ඒකත් MCQ. මම හිතනවා මේක තේරෙන්නේ ඇති කියලා. අමාරුවෙන් හරි අහගන්න මේක අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් හරි ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් හරි MCQ හරින්න පුළුවන්. හිමීට ආයි පාරක් කියන්න දෙන්න. තුන් පාරක් මෙච්චර වටින හින්දා තමයි මම මේක තුන් පාරක් කියන්නේ. එන්න දැන් මෙන්න සූර්යයා. සූර්යාගේ සිට පැවැෙන ආලෝක ශක්තිය ප්‍රෝටෝන. කෙලින්ම මේ මොනවාද? ප්‍රභා වර්ණ. මේ ප්‍රභා වර්ණකමෙන් ලබාගෙන මේ ක්ලෝරොෆිල් අණු වල තියෙන ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වේ. ඒ උද්දීපනය වුණාම මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙන් මේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන රේඛීය ඉලෙක්ට්‍රෝන ගමන් මාර්ගයක් ඔස්සේ යන ප්‍රභා පද්ධති එකේ තියෙන ක්ලෝරොෆිල් අණු වලට. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මොකද්ද? අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙලා මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක ලබාගෙන රේඛීය ඉලෙක්ට්‍රෝන මාර්ගයක් ඔස්සේ NADP
NADPH බාටපත් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. මෙන්න මේක තමයි ප්‍රභා සංශ්ලේෂණය. මම කොටස් ටික නම් කරන්නම් ඔය කට්ටියට තේසි වෙන්නේ. මේ තියෙන්නේ ක්ලෝරොෆිල්. මේ තියෙන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. මම හිතනවා ඔය කට්ටියට මේක තේරෙන්නේ ඇති කියලා. මම මේක තුන් පාරක් ඔය කට්ටියට කියා දුන්නා. මේ රූප සටහන ඇඳගන්න. මේ ATP ල වැදගත්කම් තියෙන C4 චක්‍රය හා C3 චක්‍රය යටතේ කතා කරන්න තියෙන්නේ. මම ඒක ඉස්සරහට ඔය කට්ටියට කියා දෙන්නම්. මේක ඇඳගන්න එහෙනම් මම බෝඩ් එකකින් ඉවතට යන්න. නෑ. ඒතර අඳුරු ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ කොහෙද කියලා අපි දැන් දාන්න. කොහෙද? හයිඩ්‍රෝජන් පංජරය තුල. එතකොට පළවෙනි කාබන් පළමු ස්ථායි ඵලය අණුව ප්‍රධාන වශයෙන් ගත්තොත් චක්‍ර දෙකක් තියෙනවා. C4 චක්‍රය හා C3 චක්‍රය. ඒකත් මම දැන් කතා කරන්න C3 චක්‍රය නැත්තම් කැල්වින් චක්‍රය ගැන. දැන් පටන් ගන්නෙ මෙන්න මෙහෙම. දැන් මේ තියෙන්නේ RUBP. ඒ කියන්නේ මේ RUBP අණුව ගත්තාම කාබන් පහේ අණුව. ඊට පස්සේ මේක මෙන්න දැන් කාබන් පහේ තියෙන. ඊට පස්සේ මේක කෙලින්ම මෙන්න මෙහෙම ඊතලයක් යනවා. රූප සටහන ඔය කට්ටියට මුලින්ම හඳලා පෙන්නන්න. ඊට පස්සේ කාබන් පහේ ස්ථායි අස්ථායි RBB මේක කාබන් 6ක් වෙන්නේ. එතන කාබන් ඩයොක්සයිඩ් අණුවක් වැදිලා. හරිද? ඊට පස්සේ මේක මම ඔකට කියා දෙන්නම්. මම දැන් රූප සටහන විතරයි දැන් අඳින්නේ. කාබන් 6 වුණා. ඊට පස්සේ මෙතන හදනවා 3PGA අණු දෙකක්. ඒ 3PGA අණු දෙකක් හදලා ඊට පස්සේ ඒකෙනු ATP භාගයකුයි NADPH සියල්ලම වැය කළා. ඊට පස්සේ හදනවා G3P අණු දෙකක්. එතකොට මේ G3P අණු දෙකක් කෙලින්ම මේ එකක් අණුවක් යනවා. මේ G3P අණුවක් යන පිෂ්ඨය සැලීම සඳහා. තව අණුවක් කෙලින්ම යනවා නැවතත් RUBP පුනර්ජන්‍ය සඳහා. මේ සඳහා ඉතිරි ATP වැය වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය ගැන තමයි මම ඔය කට්ටියට දැන් කතා කරන්න යන්නේ. බලමු. දැන් මම කතා කරන්න හැදුවේ මොකක් ගැනද? C3 චක්‍රය ගැන. මේ C3 චක්‍රය ගැන කතා කරන්න වන්නම් C3 චක්‍රේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. කාබෝසිල් කරණය, ඔක්සිහරණය, ඒ වගේම CO2 ප්‍රතිග්‍රාහකය පුනර්ජනනය නැත්නම් RUBP පුනර්ජනනය කීමේ ක්‍රියාවලිය. එතකොට අපි දැන් ස්ටෙප් බයි ස්ටෙප් මම ඔය කට්ටියට කියා දෙන්නම්. මම රූප සටහන අඳිනකොට ඔය කට්ටියට ඒක තේරෙන්නේ නැතුව ඇති. දැන් බලමු. දැන් පටන් ගන්න මෙන්න මෙතනින්. ඒ කියන්නේ RUBP කියලා අණුවක් තියෙන මෙන්න මෙතන. RUBP කියලා අණුවක් තියෙන කාබන් 5. ඊට පස්සේ මේ කාබන් ඩයොක්සයිඩ් අණුවක් මේ RUBP අණුවට බැඳෙනවා. ඒක උත්තේජනය කරන අණුව තමයි රුබිස්කෝ එන්සයිමෙන් තමයි මේ ක්‍රියාවලිය ආමනය වෙන්නේ. ඊට පස්සේ මේ RUBP අණුවට සම්බන්ධ වෙන මේ කාබන් ඩයොක්සයිඩ් අණුව. දැන් කාබන් 5ක් තියෙනවා. කාබන් 5යි මේ කාබන් එක එකතු වුණාම හැදෙනවා කාබන් 6 අස්ථායි අණුව. ඒ අස්ථායි අණුව තියෙන්නේ ඒ අස්ථායින්ද ක්ෂණිකෙන් 3PGA අණුවක් බවට අණු දෙකක් බවටපත් වෙනවා. ඒ 3PGA අණු දෙකක් හැදුනේ මෙතන කාබන් 6ක් තියෙනවා. 3PGA කියනකොට මෙතන තියෙන කාබන් 3යි. එතකොට කාබන් 6ක් නම් 3PGA අණු දෙකක්. ඒ තුනේව දෙකක් තියෙන හින්දා. ඊට පස්සේ 3PGA අණු දෙකක් සැදුවා. අන්න ඒක ස්ථායි වුණා මේ 3PGA අණු හින්දා. පළවෙනි ස්ථායි ඵලය උනේ මොකක්ද? කාබන් 3 සංයෝගයක් වෙච්ච මේ 3PGA අණුව. ඒකින් තමයි මේකට අපි කියන්නේ C3 චක්‍රය කියලා. ඊට පස්සේ මේ 3PGA අණුව ගත්තාම අර ආලෝක ප්‍රතික්‍රියාව කට්ටියට මතකද? ATP සැදුවා. ඒ ATP වලින් භාගිකුයි
ආලෝක ප්‍රතික්‍රියාවේ සෑදුණු NADPH තියෙනවා. ඒකේ සියල්ලමයි වැය කරලා හදනවා මේ G3P අණු දෙකක්. ඒ 3Pg අණු දෙකක් තිබ්බා. ඒක අර ආලෝක ප්‍රතික්‍රියාව තිබ්බ ATP භාගිකුයි අර NADPH සියල්ලමයි වැය කරලා හදනවා G3P අණු දෙකක්. මේ අණු දෙකෙන් එක් අණුවක් යන කෙලින්ම කොහෙටද මේ පිෂ්ඨය සෑදීමේ ක්‍රියාවලියට. ඊට පස්සේ ඉතුරු G3P අණු යනවා. අයි තවත් ATP භාගයක් ඉතුරු නැන්නේ. අයි මෙතනට භාගයයි වියදම් උනේ. තව භාගයක් ඉතුරුයි. ඒ භාගය යන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ දැන් G3P අණුව ආයෙත් RUBP අණුවක් බවට පත් කරන්න. මේ ඉතිරි ATP වේ කලණයට RUBP අණුවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. ආයෙත් ඕනනම් මම කියා දෙන්නම්. ඕනනම් අහගන්න. පළවෙනියෙන් තියෙන්නේ මේ RUBP අණුව කාබන් කීයද? 5යි. ඒ කාබන් 5 අණුවකට ගත්තාම කාබන් ඩයොක්සයිඩ් අණුවක් බැඳෙනවා. රුබිස්කෝ එන්සයිම් වගේ තමයි යාමනය කරන්නේ. දැන් මේ කාබන් 5ට එක් කාබන් එකක් කොන්න බැඳුණා. දැන් කාබන් ඩයොක්සයිඩ් වල එක් කාබන් එකක් තියෙනවා. ඒතර කාබන් 6යි. ඒතර හැදෙන්නේ කාබන් 6 අණුවක් කියන්නේ කාබන් 6 අස්ථායි අණුව. ඒ අස්ථායි අණුව කෙලින්ම ශීඝ්‍රයෙන් විද වැටෙනවා. මොකක් බවටද? 3Pg අණු දෙකක් බවට. ඒ කාබන් 6ක් තියෙන හින්දා. මෙන්න මේ ක්‍රියාවට අපි කියන්නේ කාබෝසිල් කරණය කියලා. කාබෝසිල් කරණය මොකක්ද? මේ සීසි චක්‍රයේ පළවෙනි පියවර. ඊට පස්සේ මේ 3Pg අණුව ගත්තාම අර ආලෝක ප්‍රතික්‍රියාව කට්ටියට මතකයි නේද? ATP තිබ්බා. ඒ ATP වලින් භාගයයි ඒ භාගයක් වියදම් කරනවා. ආලෝක ප්‍රතික්‍රියාව තිබ්බ NADPH සියල්ලමයි වැය කළා. හදනවා මේ G3P අණු දෙකක්. මේක අපි කියන්නේ ඔක්සිහරණය. ඊට පස්සේ එයා G3P අණු දෙකක් දැන් හැදුවා. ඒ G3P අණු දෙකෙන් එක් G3P අණුවක් යනවා පිෂ්ඨය සෑදීමේ ක්‍රියාවලිය සඳහා. ඉතුරු G3P අණු යනවා RUBP පුනර්ජනනයට. ඒ RUBP පුනර්ජනනය කිරීමේ ක්‍රියාවලිය සඳහා මේ ඉතිරි ATP ටික වැයවීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. මෙන්න මේක තමයි මට කියන්න තියෙන්නේ CT චක්‍රය ගැන. මම දෙපාරක් කිව්වා. මම හිතනවා කට්ටියට තේරෙන්න ඇති කියලා. එහෙනම් මේක ලියා ගන්න. හරි ඔන්න දැන් ආයෙත් මම ඔය කට්ටියට එක ගැන කියා දෙන්න. මේ මොනවාද මේ සෛල විශේෂ මම කිව්වේ මොකද? පත්‍ර මැද සෛල. මේ මොනවාද? කලාපු කොපු සෛල. ඊට පස්සේ දැන් මේ පත්‍ර මැද සෛල වල ගත්තාම ති ආරම්භයෙන් PEP අණුව කාබන් 3 සංයෝගයක්. ඒ කාබන් 3 සංයෝගයට කාබන් ඩයොක්සයිඩ් අණුවක් කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිම් මේ වගේ බයිකාබනේට් අණුවක් බවට පත් කළා. ඒ බයිකාබනේට් අණුව කෙලින්ම සම්බන්ධ වෙනම PEP අණුව සමග සම්බන්ධ වෙලා PEP කාබොක්සිලේස් එන්සයිම් වලින් තමයි යාමනය කරන්නේ. ඒකේ සාධන ඔක්සලෝ ඇසිඩින් තියෙන කාබන් 4 සංයෝගය. කාබන් 4 සංයෝගය නම් C4 චක්‍රය. ඒ පළමු ස්ථාය ඵලයේ ඔක්සලෝ ඇසිටින් නැමැති කාබන් 4 සංයෝගය. ඔන්න දැන් ඔක්සලෝ ඇසිටින් සාදලා. ඒ ඔක්සලෝ ඇසිටින් ටික කෙලින්මපත් වෙනවා මැලේට් බවට. කොහෙදද තැන්පත් වෙන්නේ? මෙහෙදි නෙවෙයි. මේ කොහෙද මේ කලාපකම සෛල වලදී නෙවෙයි මුලින්ම මැලේට් බවටපත් වෙන්නේ පත්‍ර මැද සෛල වලදී. ඒ මැලේට් තමයි කෙලින්ම යන්නේ මේ තියෙන කලාප කොපු සෛල වලට. ඒ කලාප කොපු සෛල වලට මේ මැලේට් ගියාද? හරිද? ඒ ගියේ මොන කාබන් සංඛ්‍යාවද? කාබන් 4. ඊට පස්සේ මේක කාබන් 3 පයුරේට් අණුවක් බවට පත් වෙනවා. ඒකේ කාබන් ගාන කීයද මේ බලන්න? 3යි. එතකොට අර කාබන් ඩයොක්සයිඩ් අණුවට මොකක්ද උනේ? නැත්නම් කාබන් අණුවට මොකක්ද උනේ? ඒක කාබන් ඩයොක්සයිඩ් අණුවක් බවට පත් වෙලා ඒ කියන්නේ පිට වෙලා ගිහිල්ලා මෙන්න මෙතන හදලා තියෙනවා කැල්වි චක්‍රය. අඳුරු නැත්නම් CT චක්‍රය සෑදීමේ ක්‍රියාවලිය සිදු වෙලා තියෙනවා. එතකොට මේ කාබන් 3 පයුරේට් අණුව කෙලින්ම ආය යන මේ ප්ලාස්පන්දාරා කොහෙටද මේ යන්නේ? පත්‍ර මැද සෛල වලට. ඒ පත්‍ර මැද සෛල වලට ගිහිල්ලා අර ආලෝක ප්‍රතික්‍රියාව කටිය මතකයි නේද? අර ඒකේ ඉලෙක්ට්‍රෝන ගලණයට ATP නිපදුණා. ඒ ATP ටික වැය කළා ආයි PEP අණුවක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි චක්‍රය. මොන චක්‍රයද? C4 චක්‍රය. ඒ C4 චක්‍රය කියලා කියන්නේ පළමු ස්ථාය ඵලය ඔක්සලෝ ඇසිඩින් නැමැති කාබන් 4 සංයෝගයක් නිසා. මම හිතනවා කට්ටියට මේක තේරෙන්න ඇති කියලා. දැන් මම මොනවද ඔය කට්ටියට අද කතා කළේ? මුලින්ම කතා කරා ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. ප්‍රභා සංශ්ලේෂණේ වැදගත්කම. ප්‍රභා සංශ්ලේෂණයකට ප්‍රධාන පියවර දෙක. ඒ කියන්නේ C4 චක්‍රය, CT චක්‍රය හා ආලෝක ප්‍රතික්‍රියාව ගැන මම ඔය කට්ටියට අද කියා දුන්නා. මම හිතනවා කට්ටියට මේක වඩා හොඳින් තේරෙන්න ඇති කියලා. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම එහෙනම් අදට නියමිත පාඩම ඉවර කරා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.
හරි මං හිතනවා ඔය කට්ටිය ඒ ටික ලියා ගන්න ඇති කියලා. මං දැන් මේකේ කිව්වේ CT චක්‍රයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් අණුවක් බැඳුණා. හදිස්සියවත් හවරදම කාබන් ඩයොක්සයිඩ් බැඳෙන්නේ නැහැනේ. හදිස්සියවත් මේ කාබන් ඩයොක්සයිඩ් අණුව බැඳෙන්නේ නැතුව මෙතන ඔක්සිජන් අණුවක් ආවොත් මොකක්ද වෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕන. දැන් මෙතන කාබන් පහේ සංයෝගය. ඕකට උනොත් දැන් හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් මම හිතන විදිහට කියලා දීලා තියෙන්නේ. මෙන්න කාබන් පහේ සංයෝගය. ඊට පස්සේ මෙතනට ගියේ කියලා කාබන් 6 සංයෝගයක් වෙනවද? නෑ. ඇයි? මෙතන තියෙන කාබන් පහම තමයි මෙතනත් තියෙන්නේ. ඊට පස්සේ මෙතන හැදෙන්න පුළුවන් ද TPG අණු දෙකක්. හදන්න බෑ. ඇයි කොහොමද පහක් කොහොමද තුනේ කෑලි දෙකකට කඩන්නේ? ඒකින්ද බෑ. H3PG අණුවක් F2PG අණුවක් සෑදීමේ ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ ශාකයක් ගත්තාම කාර්යක්ෂමතාවය 150ක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේ 2PG කියන අණු ගත්තාම ශාකවලට විෂ සහිත වෙන්න පුළුවන්. එතන තමයි මේ ශාක ප්‍රභාසෝෂණය සිදු කිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අන්න ඒකත් මතක තියා ගන්න. මම ඊළඟ කොටසට යන්න. ඒ තමයි C4 චක්‍රය ගැන. දැන් මම ආලෝක ප්‍රතික්‍රියාව ගැන කතා කරා, CT චක්‍රය ගැන කතා කරා. අවසාන කොටස වෙච්ච C4 චක්‍රය ගැන තමයි කතා කරන්න හදන්නේ. ඒකේ දුක් කතා කරන්න තියෙන්නේ පත්‍ර මධ්‍ය සෛල හා කලාප කොපු සෛල ගැන. දැන් බලමු මේ පත්‍ර මධ්‍ය සෛල තමයි මේ උඩින් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් ඒක සාමාන්‍යයෙන් කලාප කොපු සෛල වලට වඩා සාමාන්‍යයෙන් කුඩා වෙනවා. මේ තියෙන්නේ පත්‍ර මධ්‍ය සෛල තුන නම් මේ තියෙන්නේ කලාප කොපු සෛල කියලා හිතන්න. ඒකනුත් මේ තියෙන්නේ ප්ලාස්ම බන්ධ කියලා හිතන්න. ඒ කියන්නේ සෛල විඥානාදීන් සිදු. මෙතන ප්ලාස්ම බන්ධ කියලා හිතන්න. දැන් C4 චක්‍රය කියලා කියනකොටම ඒකේ අදහසින්ම ඔය කට්ටියට තේරෙනවා පළමු ස්ථායි ඵලය මොකද්ද වෙන්න ඕන? කාබන් 4 සංයෝගයක් වෙන්න ඕන. එතකොට මේක ආරම්භ වෙන්නේ මෙන්න මෙතන තියෙනවා මොකක්ද? PEP. ඒක කාබන් 3 සංයෝගයක්. ෆොස්ෆොඉනෝල් පයිප්‍රේට්. ඒක කාබන් 3 සංයෝගයක්. ඊට පස්සේ ඒක මෙතන දෙනකොට සෑදෙනවා ඔක්සලෝ ඇසිටින් OAA කියන කාබන් 4 සංයෝගයක් බවට. ඒක වෙන්නේ මෙතනට සම්බන්ධ වෙනවා බයිකාබනේට් අණුවක් HCO3 මයිනස් අණුවක්. ඒ කියන්නේ බයිකාබනේට් අණුවක්. ඒක හදන්නේ කාබනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිම් මගින්. මේ කාබන් ඩයොක්සයිඩ් අණුව තමයි මේ බයිකාබනේට් අණුව බවට පත් කරලා තින්නේ කාබනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිම් මගින්. මේ බයිකාබනේට් අණුවක මේ තියෙන්නේ කාබන් අණුවයි. මෙතන තියෙන්නේ කාබන් 3යි. ඉතින් මෙතන එනකොට කාබන් 4ක් වෙලා. මේ ක්‍රියාවලිය ආමණය කරන්නේ PEP කාබොක්සිලේස්. ඒක මම මෙන්න මේක ඊතලයක් ගහලා මෙතනින් ලියන්න. PEP කාබොක්සිලේස්. ඊට පස්සේ දැන් ඔන්න කාබන් 3 සංයෝගය ස්ථායි ඔක්සලෝ ඇසිටින් බවටපත් වුණා. දැන් හරි කාබන් 4ක් නම් C4 චක්‍රය හැදිලා. මේ ඔක්සලෝ ඇසිටින් ගත්තහම පත් වෙනවා මොනවා බවටද? මැලේට බවට. ඔන්න දැන් මැලේට බවට පත් වුණා. දැන් මැලේට බවට පත් වුණා නිකන් ඉන්නේ. ඒ මේ ප්ලාස්ම බන්ධාරහා කිලිමෙන්නේ මේ කලාප කොපු සෛල වලට. කලාප කොපු සෛල වලට ආවේ මොනවාද? මැලේට විදිහට. ඔන්න දැන් මැලේට තියෙන්නේ කලාප කොපු සෛල වල. ඒතර මේ මැලේට කලාප කොපු සෛල වලට ආවම මේකෙන් කෙලිමපත් කරන මොකක් බවටද? කාබන් 3 සංයෝගයක් වෙච්ච පයුරේට් බවට. පයුරේට් බවට පත් කරනවා. එතකොට මොකද්ද අර කාබන් අණුවට උනේ? දැන් මෙතන කාබන් 3යි තියෙන්නේ. පල්ලෙහා ඉඳලා ආවේ කාබන් 4 දින මැලේට අණුව. දැන් මෙතන තියෙන කාබන් 3. මොකද්ද අර ඉතුරු කාබන් එකට උනේ කියලා අපි දැනගන්න ඕන. දැන් ඔන්න දැන් කාබන් ඩයොක්සයිඩ් අණුව මෙහෙම ගියා. හරිද? ඊට පස්සේ මේකේ ඔන්න දැන් ඊට පස්සේ මම තාටික මේක ලොකට අඳින්න. දැන් ඔන්න දැන් මැලේට අණුවේ කාබන් ඩයොක්සයිඩ් අණුවක් දැන් පිට වුණා කියලා කියමුකෝ. ඔන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක් පිට වුණා. දැන් ඔකට මතක ඇති මොකක් ගැනද? CT චක්‍රය ගැන. මෙන්න මෙතන ඒ CT චක්‍රය නැත්නම් කැල්වින් චක්‍රය වෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ RUBP කාබන් 5යි. ඒක කෙලින්ම මෙන්න මෙතන කාබන් ඩයොක්සයිඩ් අණු මේකට සම්බන්ධ වුණා. කාබන් 6 අස්ථායි සංයෝගය හැදුවා. අස්ථායි සංයෝගය. ඊට පස්සේ මෙතන PPGA. ඊට පස්සේ මෙතන G3P. ඊට පස්සේ මෙතන ආයි RUBP පුනර්ජන්‍ය වුණා.
මෙන්න බලන්න. අර කාබන් 4 සංයෝගයේ කෙලින්ම වැලේට් බවට පත් වුණා. ඒ වැලේට් බවට පත් වෙලා කෙලින්ම කාබන් 4න් පයරියට අණුවක් බවට පත් කරා කාබන් 3. ඉතුරු කාබන් එක කෙලින්ම ගිහිල්ලා මෙතන හදනවා ආයි මේ කැල්වින් චක්‍රය හදීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඊට පස්සේ මේක කෙලින්ම ආයි යනවා කොහෙටද? උඩහට. උඩහට ගිහිල්ලා ආයි මේක PEP වලට සම්බන්ධ වෙලා මේ PEP වලට සම්බන්ධ වෙලා ඒකට අර ආලෝක ප්‍රතික්‍රියාවේ නිපද වෙච්ච ATP ටික පැය වෙනවා. මේ රූප සටහන අඳ ගන්න තේරුම් නැත්නම් මම ආයෙත් ඔය කට්ටියට මේක කියා දෙන්නම්. ඊට කලින් දැන් මේක අඳ ගන්න.